අපි සමාන්තර රාෂ්ට්‍ර ප්‍රමේයයන් පටන් ගන්නකොට ජ්‍යාමිතිය පාඩමක් හරිද? ජ්‍යාමිතිය 10 වසරේ දෙවෙනි වාරේ තියෙන ජ්‍යාමිතිය පාඩම් දෙක සමාන්තර රාෂ්ට්‍ර 1 සහ 2 කියලා තියෙන ටික අපි නමුත් 1 2 කියලා එහෙම කොටස් දෙකක් නැහැ. දැන් ත්‍රිකෝණ එකත් ඕගොල්ලෝ දැක්කා. දැන් ත්‍රිකෝණෙත් 1 2 කියලා ඒ පොඩි ප්‍රමේයක් තමයි අනිත් එකට දාලා තියෙන්නේ. හරි? එකටම කරන්න පුළුවන් ප්‍රමේය තුනක් තමයි වෙන වෙනම බලලා පාඩම් දෙකකට දාලා තියෙන්නේ. දැන් අදත් ඒ වගේ තමයි සමාන්තර රාශි 1 2 කියලා කොටස් දෙකක් තියෙනවා. හරි. නමුත් මම ඔක්කොම එකට කරගෙන යන්නේ 1 2 කියලා ඔය තියෙන්නේ මේ අපි ඉගෙන ගන්න සමාන්තර රාශි කරුණු හතරක් ඉගෙන ගන්නවා. ඒකට ඒ ටික තමයි පාඩම් දෙකකට කඩලා තියෙන්නේ. ටික අපි එක දිගට ඉගෙනගෙන යමු. මුලින්ම බලමු සමාන්තර රාශි ගැන පොඩි විස්තරයක් බලමු. හරි. මේ සමාන්තර රාශි කියලා කියන්නේ සමාන්තර රාශි අපිට බෙදන්න පුළුවන් මුදේ කොටස් දෙකකට. දැන් ඕගොල්ලන්ගේ හිතේ සමාන්තර ආශ්‍රයයක් කියපු ගමන් වෙන රූපේ මෙන්න මේකනේ නේ. මෙන්න මේක විතරයි නැවෙන්නේ. හරි. මෙන්න මේකට තියෙන රූපයක් තමයි ඕගොල්ලන්ගේ හිතේ නැවෙන්නේ. හරිද? අද හැබැයි මෙන්න මේක චුට්ටක් වෙනස් කරනවා මම. හරි. දැන් සමාන්තර ආශ්‍රයයක් කියපුවා ඇත්තටම හරි සමාන්තර ආශ්‍රයයක් කියලා පොදුවේ කිව්වොත් මේක තමයි අපේ හිතේ නැවෙන්නේ. හැබැයි අපි නොදන්නා වුණාට දැන් මේ අපි කතා කරන සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය කියන දෙක එක්තරා ආකාරයක සමාන්තර ආශ්‍රය වර්ගයක්. හරි. සමාන්තර ආශ්‍රය වර්ගයක්. බලමු කොහොමද කියලා මේ සමාන්තර ආශ්‍රය කියන ඒවා කොටස් දෙකකට බෙදෙනවා සමාන්තර ආශ්‍රය කියන ඒවා කොටස් දෙකකට බෙදෙනවා ඇල සහ ඍජු කියලා ඇල සහ ඍජු ඒ කියන්නේ ඇල කියන්නේ ඇල වෙලා තියෙන්නේ හරි ඇල වෙලා තියෙන ඒවා සහ ඍජු කියලා කියන්නේ කෙලින් තියෙන ඒවා ඒතර මේ ඇල එකත් ආපහු කොටස් දෙකකට බෙදෙනවා හරිද බය වෙන්න එපා ඒකෙන් එන ඒවාත් ආපහු කොටස් දෙකකට බෙදෙනවා එච්චර දුර යන්නේ නැහැ හරි මෙච්චරයි ඇල එක කොටස් දෙකකට බෙදෙනවා රොම්බසය ඔයගොල්ලෝ අහලා ඇති රොම්බසය සහ රොම්බාභය කියලා. හරිද? රොම්බාභය. ඍජු එක බෙදෙනවා කොටස් දෙකකට. දැන් මොකද්ද රොම්බාභය රොම්බසය? රොම්බාභය කියන්නේ ඔයගොල්ලෝ දන්නේ එකක්. මේක මේ තව නමක් තමයි මේ මොකද්ද මේ ඇත්තට මේ රොම්බාභය කියලා කියන්නේ සමාන්තර ආශ්‍රය. නික අපි සාමාන්‍ය වාරෙන් මේක කියන්නේ සමාන්තර ආශ්‍රය. ඒක මෙතන දෙන්නේ නැත්නම් මොකද මේ සමාන්තර ආශ්‍රම කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. ඒතර මේ රොම්බාභය කියන එක ගැන ඉස්සරහදී පැහැදිලි කිරීමක් කරනවා. මම ඒ නිසා දැනට මතක තියාගන්න රොම්බාභය කියලා කියන්නේ මුදේ අපි කියන සමාන්තර ආශ්‍රයටම තමයි. හරි. එතකොට ඍජු සමාන්තර ආශ්‍රය කොටස් දෙකයි සමචතුරාශ්‍රය සහ ඍජු කෝණාශ්‍රය. පැහැදිලිද? සමාන්තර ආශ්‍රය බෙදෙනවා කොටස් දෙකකට පුතේ ඇල සහ ඍජු කියලා. හරි. ඒතර අපි මෙච්චර කාලයකට දැනන් ඉඳින සමචතුරාශ්‍රය සහ ඍජු කෝණාශ්‍රය කියන්නේ මෙන්න මේ සමාන්තර ආශ්‍රය පවුලේ එක්කෙනෙක්. හරි. සමාන්තර ආශ්‍රය පවුලේ එක්කෙනෙක්. දැන් අපි සමාන්තර ආශ්‍රය කුලකයේ කොයි වෙලාවක හරි අපිට කිව්වොත් සමාන්තර ආශ්‍රය කුලකය ලියන්න කියලා සමාන්තර ආශ්‍රය කුලකයට මේ සියල්ලම අයිති වෙනවා. සමාන්තර ආශ්‍රය කුලකය කියලා කියන්නේ මේ ටිකම රොම්බසය රොම්බාභය සමචතුරාශ්‍රය ඍජු කෝණාශ්‍රය මම දිගට ලියන්න යන්නේ නැහැ හරි ඔය ටික ඔක්කොම තමයි මේ සමාන්තර ආශ්‍රය කියන කුලකට අයිති වෙන්නේ. ඔයාලට මේ පැහැදිලි මේ දෙකම ඇල වෙලා තියෙන්නේ. මේ රොම්බසය කියන එකත් දැන් ඉස්සරහට මම මේක රූප ඇදලා වෙන වෙනම මේ හතර ගැන කතා කරනවා. හරි. මේ හතරේ ලක්ෂණ මොනවද? ඒව සියල්ල කතා කරනවා ඉස්සරහට වෙන වෙනම. දැනට මතක තියාගන්න සමාන්තර ආශ්‍රය කියන එක කොටස් දෙකක් තියෙනවා. ඇල සහ ඍජු. හරි. එතකොට ඇල ඒවා කියලා කියන්නේ රොම්බසය සහ රොම්බාභය. මෙන්න දැන් රොම්බාභය කියලා සඳහන් කරන්නේ සමාන්තර ආශ්‍රය තමයි. හරි. එතන මේ සමාන්තර ආශ්‍රය පවුලට නම දීලා තියෙන නිසා මේකට ආපහු සමාන්තර ආශ්‍රය කියන්නේ බැරි නිසා තමයි යට වෙනත් නමක් තියෙනවා. අපි දැන් ওই සමාන්තර ආශ්‍රය සමාන්තර ආශ්‍රය කියුවට ඔය ඇල වෙලා තියෙන දැන් මේ ඇත්තම කියනකොට මේ සමචතුරාශ්‍රය ඇල වුණාම තමයි රොම්බසය හැදෙන්නේ. හරිද? ඍජු කෝණාශ්‍රය ඇල වෙලා තමයි එතන මේ සමාන්තර ආශ්‍රය නැත්නම් රොම්බාභය කියන එක හැදෙන්නේ. හරි. ඉස්සරහට පැහැදිලි වෙයි. මුලින්ම ඔය සටහන දගන්නකො. ඕක ඇඳ ගන්නකො. සමාන්තර ආශ්‍රය කියලා මාතෘකාව දාලා
මාතෘකාව දාගන්න පුතේ රොම්බසයේ ගුණ. නැත්නම් රොම්බසය කියලා දාගන්න. රොම්බසය කියලා මාතෘකාව දාගන්න. හරි. රොම්බසය කියලා මාතෘකාව දාගන්න. අපි බලමු මොකක්ද මේ රොම්බසය කියන්නේ. හරි. රොම්බසය කියන්නේ දැන් සමචතුරස්‍රයේ තියෙනවනේ සමචතුරස්‍රයේ ටුට්ටක් ඇල වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ පාද හතර සමානයි පුතේ. හරිද? මේ රොම්බසය කියන්නේ අතන මෙහෙම මෙන්න මේ වගේ අඳින්න පුළුවන් අපිට. මේකේ පාද හතර සමානයි. හරිද? ඒ වගේම මේ පාද දෙක සමාන්තරයි සහ මෙන්න මේ පාද දෙක සමාන්තරයි. හරි? මේකේ පාද හතර සමානයි. මොකද මතක තියාගන්න මම හරියට ලොකුට. පාද හතර සමානයි. හරි? සම්මුඛ පාද සමාන්තර වෙනවා. මේ පාදයේ මේ පාදයට සමාන්තරයි මේ පාදය මෙයාට සමාන්තරයි. හරිද? මේකේ පුතේ සම්මුඛ කෝණ සමානයි. මේ කෝණෙට මෙන්න මේ කෝණේ සමානයි. වගේම මෙන්න මේ කෝණෙට මේ කෝණේ සමානයි. හරි? ඒ වගේම අපි මෙන්න මේ චතුරස්‍රයක කරහා අඳින රේඛාවට අපි කියන විකර්ණයක් කියලා. හරි? අපි මෙහෙම විකර්ණ දෙකක් ඇන්දොත් මේ විකර්ණ සමානව, ඒ කියන්නේ මෙන්න මේ දිගවල දෙක සමාන වෙන විදිහට සහ හරි මෙන්න මේ දිගවල දෙක සමාන වෙන විදිහට තමයි මේ දෙක ඡේදනය වෙන්නේ සහ ලම්බකව ඡේදනය වෙනවා. ඒ වගේම මේ විකර්ණ මගින් මෙන්න මේ කෝණ සමච්ඡේද කරනවා. හරියට සමච්ඡේද කරනවා කියන්නේ සමානව දෙකට බෙදීමක් සිද්ධ කරනවා. හරි? ඔය කරුණු ටික රොම්බසයක දැනගෙන ඉන්න ඕනේ. හරි? මේවා කෙටි ප්‍රශ්න වලට අහනවා සමහර තැන්වල රොම්බසයක ගුණ දෙකක් ලියන්න කියලා. ඒ වගේ එන්න පුළුවන්. එතකොට ඔගෙන් දෙකක් දැනගෙන ඉන්න. රොම්බසය කියන්නේ මොකද්ද? සමචතුරස්‍රය පොඩ්ඩක් ඇල වෙලා තියෙන්නේ. එහෙනම් පාද හතර සමානයි. ඒ වගේම මේ පාද සම්මුඛ පාද සමාන්තර වෙනවා වගේම පාද හතරේ දිග සමානයි. සම්මුඛ කෝණ සමානයි. උඩරම කරුණු 2යි 3යි යහන්නේ. ඉතින් මතක තියාගන්න විකර්ණ ලම්බකව සමච්ඡේද වේ. ඔය කරුණු තුනක් මතක තියාගන්න. හරි. මේ රූප ඇඳ ගන්නකො. මම කරුණු ටික දෙන්නම්. හරි. රූප ඇඳ ගන්නකො. ටික ලියාගන්න පල්ලෙහායෙන් රොම්බසයක ගුණ 1 සම්මුඛ පාද සමාන්තර වන අතර 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 පාද හතරේ දිග සමාන වේ. සම්මුඛ පාද සමාන්තර වන අතර පාද හතරේ දිග සමාන වේ. හරි දෙක දෙවෙනි කරුණ සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. තුන්වෙනි එක විකර්ණ එකිනෙක සමානව ලම්බක වේ. විකර්ණ එකිනෙක සමානව ලම්බක වේ. විකර්ණ එකිනෙක සමානව ලම්බක වේ. හතර විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ.
ඒ වගේම පුතේ මෙන්න මේ එක විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදෙනවා මේක. හරි. එක විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදෙනවා. හතරවෙනි කරුණ මම කිව්වේ විකර්ණ වගේන් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. පස්වෙනි කරුණ එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදයි. 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 ඊළඟ එක ලියා ගන්න උදේ රොම්බාබය පරහන් ඇතුළේ ලියා ගන්න සමාන්තර රාශිය කියලා. හරි. ඔය රොම්බාබය කියලා අපි කියන්නේ සමාන්තර රාශියටම තමයි. හරි. රොම්බාබය. මේ රොම්බාබය කියලා කියන්නේ ඍජුකෝණාශ්‍රය ඇලෙලා තියෙන. ඒ කියන්නේ දැන් කලින් එකේ පාද හතරම සමාන වුණානේ. මේකේ පාද හතර සමාන නැහැ. මේකේ සම්මුඛ පාද තමයි සමාන වෙන්නේ. කියන්නේ මෙන්න මේ පාදෙට මේ පාදේ සමානයි. හරි. සම්මුඛ පාද මෙයාට මෙයා සමානයි. හරි. සහ මේ පාදෙට මෙන්න මේ පාදේ සමානයි. හරි. සමාන්තර ආශ්‍රය කියලා කියන්නේ හරිද? සමාන්තර ආශ්‍රය කියලා කියන්නේ අර ඍජුකෝණාශ්‍රයම පොඩ්ඩක් ඇලවෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඍජුකෝණාශ්‍රයම පොඩ්ඩක් ඇලවෙලා තියෙන්නේ. හරිද? මේකේ මෙන්න මේ සම්මුඛ පාද දෙක සමානයි. හරි? සහ මේ සම්මුඛ පාද දෙක සමානයි. සම්මුඛ පාද කියලා කියන්නේ පුතේ මේ මූණට මූණ ඉන්නේවා වගේ. හරි? මේ මූණට මූණ ඉන්නේවා සමානයි. මේ දෙන්න සමානයි සහ මෙන්න මේ දෙන්න සමානයි. හරි? ඊට පස්සේ මේ සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්නට මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයි. හරි? ඊට පස්සේ මේකෙත් සම්මුඛ කෝණ සමානයි පුතේ. සම්මුඛ කෝණ සමානයි. හරි. ඒ වගේම විකර්ණ ලම්බකව නෙමෙයි සමච්ඡේද වෙනවා. ඒ කියන්නේ විකර්ණ මෙහෙම සමානව බෙදිලා යනවා. හැබැයි ලම්බකව නෙමෙයි පුතේ. හොඳද? ඒක මතක තියාගන්න ලම්බකව නෙමෙයි බෙදෙන්නේ. හරි. ලම්බකව නෙමෙයි. මෙන්න මෙතනට මේ වෙන ලකුණක් දාමුකෝ මේ. පාදයටත් අපි ඉගයි දෙකක් ගහලා තියෙන්නේ. මෙන්න මෙහෙම ලකුණක් දාමු. හරි. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර සහ මේ කියන්නේ මේ විකර්ණය සමානව බෙදලා එක විකර්ණයක් සමානව බෙදෙනවා අනෙක් විකර්ණෙත් සමානව බෙදෙනවා මේ දෙක කැපෙද්දී. හරි. ඒකට අපි කියනවා විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා කියනවා. හරි. සමව ඡේදනය වෙලා තියෙනවා. එහෙනම් සමාන්තර ආශ්‍රිත ගුණ ටික තමයි මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ අපිට. හරි. ඒ වගේම මේ එක විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට සමාන්තර ආශ්‍රිත බෙදෙනවා. මේ සමාන්තර ආශ්‍රිත කියන පාඩමේ ওই ටිකම තමයි කතා කරන්න තියෙන්නේ. හරි. අපි ලියා ගමු කරුණු ටික. රූපය ඇඳගන්න ඉස්සෙල්ලා රූපය ඇඳගන්න. එහෙම නැත්නම් රොම්බාව ලියා ගන්න. සම්මුඛ පාද සමාන වන අතර
සම්මුඛ පාද සමාන වන අතර සමාන්තරද වේ. සම්මුඛ පාද කියලා කියන්නේ මොකද? මේ මූණට මූණ බලන් ඉන්නවා කියන එක. හොඳද? ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි හා සමාන්තරයි. මෙයාට මෙයා සමානයි වගේම සමාන්තර වෙනවා. හරි. අන්න ඒක තමයි ඔය කියන්නේ. මේ කරුණු මතක තියාගන්න. සම්මුඛ පාද සමාන වන අතර සමාන්තරද වේ. දෙක සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. දෙක සම්මුඛ කෝණ සමාන වේ. තුන විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. 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 හතර එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදයි. 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 මේ දවස් ටිකේ සිග්නල් වල අවුලක් තියෙනවා. හරි අමාරුයි ක්ලාස් එකක් කරන්න. මං කියන එක කැඩි කැඩි වගේ නම් ඇහෙන්නේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න. හරි. එතකොට රොම්බාබේ තියෙන්නේ ඔන්න ඔය කරුණු හතර. ඊළඟට මාතෘකාව දාගන්න සමචතුරස්‍රයේ ගුණ. එහෙම නැත්නම් සමචතුරස්‍රය. අපි මේක දන්නවා තමයි. නමුත් ඒකේ ගුණත් කතා කරලා කතා කරගෙන ඉස්සරහට යමු. ඉගෙන ඉවත් කතා කරමු. හරි. සමචතුරස්‍රය ඔයගොල්ලෝ දන්නවා එතකොටනේ. දැන් ලොකුවට අදින්නම්කෝ. මේකේ මොකද වෙන්නේ? පාද හතර සමානයි නේද? පාද හතර සමානයි. ඒ වගේම මේකෙත් සම්මුඛ පාද සමාන්තරයි. හරි. සම්මුඛ පාද සමාන්තර වෙනවා. සහ මේකේ ශීර්ෂ කෝණ කීයක් වෙනවද? ශීර්ෂ කෝණය අංශක 90යි. එහෙම නැත්නම් මේකේ කෝණ හතරම සමානයි. හරි. කෝණ හතර සමානයි. ඒ වගේම පුතේ විකර්ණ හරිද? මේක විකර්ණ වලින් මේ ශීර්ෂ කෝණ සමච්ඡේද කරනවා. හරියට ශීර්ෂ කෝණ සමානව කොටස් දෙකකට බෙදනවා මේ විකර්ණ මගින් සහ මේ විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේද වෙනවා. හරි. විකර්ණ එකිනෙක ලම්බකව සමානව. මේකේ නම් විකර්ණ ටික ඔක්කොම සමානව තමයි පුතේ සමච්ඡේද වෙන්නේ. ඔන්න ඔය කරුණු ටික දැනගෙන ඉන්න ඕන. ඒක විකර්ණයකින් මෙතන ශීර්ෂ කෝණ සමච්ඡේද කරනවා කියන්නේ මොකක්ද? දංශක 45 දෙකට බෙදනවා. හරි. දංශක 45 දෙකට බෙදනවා. හරි. ඕක ඇඳ ගන්නකො. සමචතුරස්‍රය
දැන් හරිද? මේ සිග්නල් ප්‍රශ්නේ තමයි කියන්නේ උදේ පොත්. හරි ලියා ගන්න සමචතුරාශ්‍රයේ ගුණ ටික ලියමු. ලියා ගන්න සම්මුඛ පාද සමාන්තර වන අතර පාද හතරේ දිග සමාන වේ. සම්මුඛ පාද සමාන්තර වන අතර කියන එක ඇහෙනව නේද? අපි මේ කරුණු ටික ලියාගමු. මොනවද ලියාගෙන අද තව එකක් තියෙන ඍතු කෝණාශ්‍රයේ ගුණ ටික ඒ ටික වෙනකන් ලියලා හැමොත් අපි අදට බලමු සිග්නල් ප්‍රශ්නයක් වුණොත්. හරි. සම්මුඛ පාද සමාන්තර වන අතර පාද හතර සමාන වේ. සම්මුඛ පාද සමාන්තර වන අතර පාද හතර සමාන වේ. කෝණ හතර සමාන වේ. කෝණ හතර සමාන වේ. කෝණ හතර සමාන වේ. කෝණ හතර සමාන වේ. ඊළඟට විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වේ. 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 ඊළඟ කරුණ විකර්ණ දෙකේ දිග සමාන වේ. 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 ඊළඟ එක විකර්ණ මගින් ශීර්ෂ කෝණ විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. ඔය කරුණු මතක තියාගන්න. ඕවා වැදගත් වෙනවා ගණන් වලදී. විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. ඊළඟ කරුණ එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදයි. එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදයි. හරි ඊළඟට ලියා ගන්න ඍජු කෝණාශ්‍රය
ඍජු කෝණාශ්‍රය. ඔයගොල්ලෝ දන්නවනේ ඍජු කෝණාශ්‍රය ගැන. මේකෙත් මොකද වෙන්නේ? සම්මුඛ පාද සමානයි. වගේම සම්මුඛ පාද සමාන්තරයි. මේකේ විකර්ණ දෙකේ දිග සමාන වෙනවා පුතේ. හරිද? විකර්ණ දෙකේ දිග සමාන වෙනවා වගේම විකර්ණ සමානව මේ සතොල්. විකර්ණ සමච්ඡේදනය වෙනවා. හරි? මේකේ කෝණ හතරම 90ක් වෙනවා සහ විකර්ණයකින් මේ කෝණ සමච්ඡේද කරනවා. හරි? ඒ වගේම විකර්ණයකින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරි. එඳ ගන්නකො. හරි. එයා ගන්න මේකේ ගුණ ටික සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. 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 කෝණ හතර සමාන වේ. කෝණ හතර සමාන වේ. කෝණ හතර සමාන වේ. ඊළඟ එක විකර්ණ දෙකේ දිග සමාන වේ. විකර්ණ දෙකේ දිග සමාන වේ. විකර්ණ දෙකේ දිග සමාන වේ. විකර්ණ දෙකෙහි දිග සමාන වේ. විකර්ණ දෙකෙහි දිග සමාන වේ. විකර්ණ දෙකෙහි දිග සමාන වේ. ඊළඟට විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඊළඟ කරුණ
එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදයි. එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදයි. එක් විකර්ණයකින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට බෙදයි. හරි. ඊළඟට මම ප්‍රශ්නයක් දෙනවා. මේක ලියාගන්න කියලා උත්තර ලියන්න. හරි. ප්‍රශ්නයක් දෙනවා. සමචතුරස්‍රයකත් රොම්බසයකත් ඇති සමචතුරස්‍රයකත් රොම්බසයකත් ඇති පොදු ගුණ තුනක් ලියන්න. පොදු ගුණ තුනක් ලියන්න. සමචතුරස්‍රයකත් රොම්බසයකත් ඇති පොදු ගුණ තුනක් ලියන්න. හරි ලියන්න බලන්න. පොදු ගුණ තුන මොනවාද? සම්මුඛ පාද සමාන්තර වෙනවා වගේම පාද හතරේ දිග සමානයි නේ. රොම්බසයකත් රොම්බාභයකත් මොකද වෙන්නේ නේ? අපි ගත්තොත් දැන් මේ තියෙනවා සමචතුරස්‍රය. මේකේ පාද හතර සමානයි. ඒ වගේම සම්මුඛ පාද සමාන්තරයි නේ. සම්මුඛ පාද සමාන්තරයි. ඒ වගේම විකර්ණ සමච්ඡේද වුණා. දැන් මේකෙදි මේ රොම්බාභය කියලා ඒතකොට රොම්බසය කියලා කියන්නේ මොකද්ද? මේ සමාන්තර මේ සමචතුරස්‍රය චුට්ටක් ඇල කරලා. හරි? සමචතුරස්‍රයම චුට්ටක් ඔන්නෝම ඇල වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ඇල වෙලා. ඇල වුණාම තමයි අපි ඒකට කියනවා මොකක් කියලාද? පාද හතර සමානව ඇල වෙලා තියෙනවා. මෙයාට අපි කියනවා රොම්බසය කියලා. හරි? රොම්බසය. මේකේ පාද හතර සමානයි. පාද හතර සමානයි. ඒ වගේම මොනවද? මේකේ කෝණ හතර සමානයි. කෝණ හතර සමානයි වගේද? විකර්ණ එකිනෙක ලම්බකෝ සමච්ඡේද වෙනවා. හරි මේ දෙන්නාගෙම විකර්ණ එකිනෙකව ලම්බකෝ සමච්ඡේද. ඔකත් අහන්න පුළුවන් උදේ. විකර්ණ එකිනෙක ලම්බකෝ සමච්ඡේද වන රූප දෙකක් නම් කරන්න. හරි කවුද? සමචතුරස්‍රය සහ රොම්බසය තමයි විකර්ණ ලම්බකෝ සමච්ඡේදනය වෙන්නේ. සහ ඒ වගේම විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමානව සමච්ඡේද කරනවා. හරි ඔන්න ඔය කරුණු ටික ඒ වගේ කරුණු තියෙනවා නම් හරි. ඔය දෙන්නටම පොදු ලක්ෂණ ටික තමයි එතකොට ඒ ටික. හරි. අපි ඊළඟට ලියා ගන්න චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා. මෙන්න මේ දැන් මම කියන හතරක් කියන කරුණු හතරක්. හරි. මේ කරුණු හතර හොඳට ඉගෙන ගත්තොත් සමාන්තරාශ්‍ර පුළුවන්. හරි. සමාන්තරාශ්‍ර වල කරන්න තියෙන්නේ මෙන්න මේ කරුණු හතරෙන් එකක් වෙන්නලා තමයි මේක සමාන්තරාශ්‍ර කියන්න මුලින්ම ලියාගෙන ඉන්න චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා. පුතේ චතුරාශ්‍රයක් කියලා කියන්නේ මොකද්ද? චතුරාශ්‍රයක් කියන්නේ පාද හතරකින් හැදිච්ච චතු. හරි චතු. චතු කියලා කියන්නේ මොකද්ද? හතරක්. හරිද? පාද හතරකින් හැදිච්ච රූපයකට අපි කියනවා මොකක් කියලාද? චතුරාශ්‍රයක් කියලා. හරි. එතකොට දැන් මේ පාඩමේදී අපිට කරන්න තියෙන්නේ මොකක්ද? දැන් මේක ඉගෙනගෙන ඉන්න අපි ඉස්සෙල්ලාම මේ පාඩමේදී අපි මොනවද කරන්නේ? මේ සමාන්තරාශ්‍රය කියලා මොනවද කරන්නේ? හිතන්න මෙහෙම පාද හතරකින් හැදිච්ච රූපයක් තියෙනවා. දැන් මේකේ මේ හැඩය දැක්ක පළියට මෙයා සමාන්තරාශ්‍රයක් කියන්න බෑ අපිට. හරිද? මෙයා සමාන්තරාශ්‍රයක් කියන්න බෑ. මේක චතුරාශ්‍රයක්. මොකද කරුණු දීලා නෑනේ. කරුණු දීලා නෑ. මෙයා මොකද්ද කියලා කියලා නෑ. එහෙනම් මේක බැලුමට මොකක් වෙනවද? මෙයා චතුරාශ්‍රයක්. හරි? බැලුමට මෙයා චතුරාශ්‍රයක්. මෙයා සමාන්තරාශ්‍රයක් කියලා කියන්න බෑ අපිට කොයි වෙලාවකවත්. හරිද? කොයිම වෙලාවකවත් බෑ. ඒක එක්ක මේකේ දත්ත මොනවා හරි ලකුණු කරලා දීලා තිබ්බොත් එහෙම නැත්නම් මේක සමාන්තරාශ්‍රයක් කියලා කිව්වොත් ඇරෙන්නේ. මේක සමාන්තරාශ්‍රයක් නෙමෙයි. එතකොට මේ පාඩමේදී අපි කතා කරන්නේ මෙන්න මේ වගේ චතුරාශ්‍රය කොහොමද සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්නේ.
චතුරස්‍ර කොහොමද සමාන්තර ආශ්‍රයයක් කරන්නේ කියන දේ කරන්න කියන එක තමයි මේකෙදි අපි කතා කරන්නේ. හරි? තේරුණාද? ඒකට කරුණු හතරක් ඕන. හරි? ඒකට කරුණු හතරක් තියෙනවා. ඕනම චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරන්න පුළුවන් කරුණු හතරක් තියෙනවා. ඒ හතර තමයි දැන් කතා කරන්න යන්නේ. හර පිළිවෙලින් කතා කරගෙන යනවා. හොඳට අහන් ඉන්න. සහ මේ කරුණු හතර මතකයේ තියාගන්න. හරි? පළවෙනි එක ලියාගන්න. චතුරස්‍රයේ සම්මුඛපාද යුගල් දෙකම සමාන වේ නම් චතුරස්‍රයේ සම්මුඛපාද යුගල් දෙකම චතුරස්‍රයේ සම්මුඛපාද යුගල් දෙකම චතුරස්‍රයේ සම්මුඛපාද යුගල් දෙකම සමාන වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. චතුරාශ්‍රයක සම්මුඛපාද යුගල් දෙකම සමාන වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. හරි ලියලා ඔය කියන්නේ පුතේ මෙන්න මේක. මේ රූපය අඳගන්න උතන පල්ලෙහායි. මෙහෙම චතුරස්‍රයක් තියෙනවා කියලා හිතන්න. පාද හතරකින් ඇදිච්ච එකේ මෙන්න මෙයාගේ මේ සම්මුඛ පාද සමාන වුණොත් අපිට කියන්න පුළුවන් ඒක සමාන්තර ආශ්‍රයක් කියලා. හරි? ආයි පොඩ්ඩක් සිග්නල් ආවා. හරි මෙන්න මේ රූපය අඳගන්නකො. ඕක තමයි ඔය කරුණෙන් කිව්වේ අපි. ඔය කරුණෙන් කිව්වේ මෙන්න මේක. ඔය රූපය අඳගන්න. හරි? සම්මුඛ පාද යුගල් දෙකම සමාන වෙනවා නම් ඒක සමාන්තර ආශ්‍රයයක් කියලා කිව්වා. හරිද? හරි දෙවෙනි එක ලියා ගන්න පුතේ. දෙවෙනි කරුණ තමයි චතුරස්‍රයේ සම්මුඛපාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් චතුරස්‍රයේ සම්මුඛපාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. චතුරස්‍රයේ සම්මුඛපාද යුගලක්
සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තර ආශ්‍රයකි. හරි. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම මේ චතුරාශ්‍රයක් තියෙනවා කියලා හිතමු දැන්. මේකේ එක සම්මුඛ පාද යුගලක්. මේ මූණට මූණ ඉන්න පාද යුගලක් සමාන වෙලා ඒ දෙක සමාන්තරයි කිව්වොත් ඒක චතුරාශ්‍රයක් කියලා කියන්න පුළුවන් අපිට. හරි? පාද දෙකක් සම්මුඛ පාද යුගලක් සමාන වෙලා. හරි? සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තරයි නම් අපිට කියන්න පුළුවන් එයා සමාන්තර ආශ්‍රයක් කියලා. ඕක පල්ලෙහායින් ඔය රූපය අඳගන්න. අපි මේ කරුණු හතර කතා කරලා අදට නවත්තමු දෙ මේ සිග්නල් ප්‍රශ්නෙත් එක්ක යන තියෙන ලොකු ප්‍රශ්නේ කියන්නේ මෙතනින් එහාට කරන ටික හරියම වැදගත්. ඕගොල්ලෝ ඔය කරුණු හතර හොඳට පාඩම් කරලා තියාගන්න. පාඩම් කරනවා කියන්නේ මතකේ තියාගන්න. හරි? කටපාඩම් කරන් ඉඳලා වැඩක් නැහැ. ඔළුවේ තියෙන්න ඕන ගණන. ගණන් වලට ගියාම මේක කොහොමද මේ තියෙන රූපේ කොහොමද සමාන්තර ආශ්‍රයක් කරන්නේ කියලා ඔය කරුණු හතරෙන් අපි ලේසිම කරුණක් අරගෙන තමයි පෙන්නන්නේ. හරි. දැන් ඔය කරුණු හතරම හැම ගානකදීම අරන් පෙන්නන්න බෑ. ඒක මතක තියාගන්න. හරි. ඒ ගාන හැටියට ගැලපෙන්නේ එක කරුණක් තමයි අපි ගන්න ඕන ඔය හතරෙන් එකක්. හරි. ඒතර සමහර ගණන් වල තියෙනවා කරුණු දෙකක් අරගෙන විතර කරන්න පුළුවන්. ඔය කරුණු දෙකකින් විතර කරන්න පුළුවන්. එතකොට අපි ලේසිම කරුණ තෝරගන්නත් දැනගන්න ඕනේ. හරි. ගණන් වලදී කතා කරමු මේ ගැන. හරි. ඊළඟට ලියා ගන්න තුන්වෙනි කරුණ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න අවශ්‍ය තුන්වෙනි කරුණ ලියා ගන්න. චතුරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් 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 එය සමාන්තරාශ්‍රයකි. චතුරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එය සමාන්තරාශ්‍රයකි. චතුරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එය සමාන්තරාශ්‍රයකි. එය සමාන්තරාශ්‍රයකි. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම තියෙන චතුරාශ්‍රයක විකර්ණ හරි විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා කිව්වොත් සමච්ඡේදනය කියලා කියන්නේ මේ එක විකර්ණයක් සමානව බෙදිලා අනිත් විකර්ණෙත් සමානව බෙදිලා තියෙනවා කියලා කිව්වොත් හරි අපිට කියන්න පුළුවන් මේ විකර්ණ මේ කෑලි කොටස් හතරම සමානව බෙදෙනව නෙමෙයි හොඳේ එක විකර්ණයක් සමානව බෙදෙනවා එක විකර්ණයක් සමාන කෑලි දෙකකට අනිත් විකර්ණෙත් සමාන කෑලි දෙකකට අපි ඒකට තමයි සමෝඡේදනය කියලා කියන්නේ හරි ඒකයි ඔය ඉරි කෑලි මෙයාටයි එකක් ගහලා මේ දෙන්නට දෙක ගානේ ගහලා තින්නේ ඒකයි. හරි. ඔය රූපය ඇඳගන්න. චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන් අපිට.
හරි ඊළඟ කරුණ ලියා ගන්න. චතුරස්‍රයේ සම්මුඛ කෝණ සමාන වේ නම් චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එය සමාන්තරාශ්‍රයකි. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එය සමාන්තරාශ්‍රයකි. හරි චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එය සමාන්තරාශ්‍රයකි. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එය සමාන්තරාශ්‍රයකි. ඒ කියන්නේ මුදේ මෙන්න මෙහෙම අපිට පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේ සම්මුඛ කෝණ සමානයි කියලා. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි සහ මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි කියලා. හරි සම්මුඛ කෝණ සමානයි කියලා පෙන්වන්න පුළුවන් නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. හැබැයි මේ කරුණ නම් අපි බොහෝම අඩුවෙන් පාවිච්චි කරන්නේ. ගොඩාක් දුරටම අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කරුණු දෙක. මෙයා සහ මෙන්න මෙයා. හරි මේකයි කරුණු දෙක තමයි. ඒ කියන්නේ ලම්බක විකර්ණ සමච්ඡේදනය වෙනවා කියන එක සහ සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තරයි නම් සමාන්තරාශ්‍රයක් කියන කරුණු දෙකෙන් තමයි අපි ගොඩාක් වෙලාවට ප්‍රමේයයන් සාධනය කරන්නේ. හරි ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කරුණු හතර. හරි මේ කරුණු හතර මතක තියාගන්න. නමුත් අපි ගොඩාක් වෙලාවට ප්‍රමේයයන් සාධනය කරන්නේ මෙන්න මේ දෙකේ. මේ දෙක පෙන්වන්නට වැඩිය ගොඩක් වෙලාවට ලේසි මේ දෙන්න කරන්නේ. හරි ඒක නිසා මේ දෙක තමයි ප්‍රධාන තැනක් ගන්න. හැබැයි මේ කරුණු හතරම මතක තියාගන්න ඕනේ. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න අවශ්‍යතාව මොනවද කියලා අහුවොත් මොකද්ද? සම්මුඛ පාද යුගල් දෙකම සමාන වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. සහ තව මොකද්ද? සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තරයි නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. සහ සම්මුඛ කෝණ සමානයි නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔන්න ඔය කරුණු හතර හොඳට පාඩම් කරලා තියාගන්න. අපි ඊළඟ සතියේ මේක ඉතුරු ටික කතා කරගෙන යනවා. හරි හෙට උදේ ක්ලාස් එකක් තියෙනවා. හැබැයි ජ්‍යාමිතිය නෙමෙයි අර සංඛ්‍යාත ව්‍යාප්ති මම කිව්වේ ඒ ප්‍රශ්න ටික කතා කරනවා කියලා. හෙට උදේ 8:00 ඉඳලා 10:00 වෙනකන් ඒ ක්ලාස් එක තියෙනවා. හරි සංඛ්‍යාත ව්‍යාප්ති ටියුට් එකේ විභාග ප්‍රශ්න කතා කරනවා 8:00 ඉඳලා 10:00 වෙනකන් හෙට උදේ. හරි හරි ඔය කරුණු හතර මතක තියාගන්න. මේ සිග්නල් ප්‍රශ්න නිසා අපිට වෙනවා අදට මෙතනින්